මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද ESP බෝඩ් දෙකක් අතර data send කරන්න කියලා. අපේ Firebase real time database එක සම්බන්ධ කරගෙන එතකොට මම වම් අත පැත්තේ මගේ sending device එක එහෙම නැත්නම් data send කරන්න පාවිච්චි කරන ESP1 කියන module එක ලෑස්ති කරගෙන තියෙනවා. ඒ වගේම මම මේ machine එකට code එකක් දාගෙන තියෙනවා. real time database එකත් එහෙම නැත්නම් Firebase real time database එක මම open කරගෙන තියෙනවා window එක. දකුණු අත පැත්තේ මම ready කරගෙන තියෙනවා මගේ receiving code එක. ඒ වගේම node.mcu එකක් receiving device එක විදිහට. මම already මේ code එක මේ boards දෙකට වෙන වෙනම දාලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ board දෙක සම්බන්ධ කරලා console එක check කරන ගමන් කොහොමද Firebase එකේ මේ data එක වැටෙන්නේ, ඒ වගේම real time කොහොමද අනිත් device එක update වෙන්නේ කියලා බලන්න. මම මුලින්ම receiving device එක මගේ machine එකට සම්බන්ධ කරලා console එක open කරගන්නම්. ඉතින් ඔයාලට පේනවා මගේ receiving device එක මගේ local Wi-Fi network එකත් එක්ක connect වෙලා මොනවා හරි data එකක් receive වෙනකන් තමයි ready වෙලා ඉන්නේ. හරි. මම මේ පැත්තේ මගේ sending device එක එහෙම නැත්නම් ESP1 board එක connect කරලා මගේ console එක open කරගන්නම්. හරි. කොහොම වුණත් මගේ console එක open කරගන්න කලින් මගේ data ටික send වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති real time database එක ඒ වෙලාවෙම update වුණා. දැනටත් මම යවන මේ තියෙන්නේ මම board එකෙන් යවන data ඒක ඒ වෙලාවෙම මගේ Firebase එකේ upload වෙන update වෙන බව ඕගොල්ලන්ට පේනවා. ඕගොල්ලන් මේ පැත්ත බැලුවොත් එහෙම ඒ හැම data එකක්ම කිසිම අඩුපාඩුවකින් තොරව මේ පැත්තට receive වෙන බව පේනවා. මම මේක එකම තිරයකට අරන් පෙන්නන්නම් බලන්න කොච්චර fast මේ දේ වෙනවද කියලා. දැන් 16 වෙනකොටම Firebase එකත් update වුණා. ඒ වගේම මේ පැත්තට එක receive වුණා. ඉතින් මේක ගොඩක් fast. ඒ කියන්නේ real time මේ data update වෙන එක සිද්ධ වෙනවා. ඉතින් මොකක්ද මේ IoT device එකක් කියලා කියන්නේ? IoT device එකක් කියලා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන physical device එකක්. මේ physical device එක එක්ක අන්තර්ජාලයේ තියෙන server එකත් එක්ක දත්ත වමාරු කරගන්නවා. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා තවත් physical device එකකට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්ම කාරණේ තමයි අන්තර්ජාලය හා මේ physical device එක සම්බන්ධ වෙනකොට ඒ සඳහා කිසිම විදියක human interaction එකක් සිද්ධ වෙන්න බෑ. IoT device එකක definition එක වෙන්නේ එහෙමයි. ඉතින් මම කසුන් හසංක හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා Tronics Lab YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එක node.mcu එකේ ඉඳන් ලෝකයේ වෙනත් තැනක තියෙන ඕනෑම node.mcu එකට කොහොමද data එකක් පාස් කරන්න කියලා අන්තර්ජාලය හරහා. ඉතින් මේකේ තියෙන වැදගත්ම කරුණ මේක නෙමෙයි, මේ සර්විස් එකට ඕගොල්ලන්ට සත පහක්වත් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට දැනටමත් Google account එකක් තියෙනවා නම් ඕගොල්ලන් සුදුසුයි. එහෙම නැත්නම් ඕගොල්ලන් eligible මේ සර්විස් එක පාවිච්චි කරන්න. ඉතින් මේ රහස තමයි Firebase කියලා කියන්නේ. Firebase කියලා කියන්නේ mobile and web application development platform එකක්. ඉතින් 2012 තමයි Google සමාගම මේක හඳුන්වලා දෙන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී හැකියාව තියෙනවා මේ node.mcu එහෙම නැත්නම් ESP8266 වගේ IoT devices හදන්න පාවිච්චි කරන Wi-Fi enable chips එක මෙන්න මේ Firebase එක සම්බන්ධ කරලා වැඩ ගන්න. ඉතින් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් node.mcu එක Firebase එකත් එක්ක සම්බන්ධ කරන්න නම් මුලින්ම අපි ඒකට support කරන library එක අපේ Arduino IDE එකට install කරගෙන ඉන්න ඕන. ඔයගොල්ලන්ගේ Arduino IDE එක open කරගෙන install කරගන්න මෙන්න මේ කියන library එක යන්න sketch වලට include library manage libraries වලට යන්න. මතක තියාගන්න ඔය manage libraries වලට යනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ machine එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියාගන්න ඕනේ. මොකද මේ කියන libraries ටික load වෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් නිසා. මෙතන search කරන්න Firebase
ESP82.66 කියලා. එතකොට ඔයගොල්ලන්ට පෙන්නායි Firebase ESP82.66 client කියලා library එකක් මේක install කරගන්න. පොඩි වෙලාවක් යාවි මේක install වෙන්න. හරි. දැන් මගේ මේ library එක මේකට install වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ window එක close කරලා මම යනවා file example මේ library එකට අදාළව මට ලැබුණු example ටික පොඩ්ඩක් check කරන්න මම යනවා. එක තියෙනවා මෙහෙම යටටම ගියාම මේ example වල මෙන්න මෙතන තියෙනවා Firebase ESP82.66 client කියලා අපේ library අපි download කරගත්තු. මෙන්න මේකේ stream කියන example එක මම select කරගන්නවා. හරි. දැන් මේක ඔයගොල්ලන් පොඩ්ඩක් එහාට මෙහාට කරලා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා උඩින්ම තියෙනවා constant ටිකක් constants 4ක් එකක් තියෙනවා Firebase host Firebase auth Wi-Fi SSID Wi-Fi password කියන එක. ඉතින් මම Wi-Fi SSID විදිහට මගේ router එකේ නම දෙනවා. ඊට පස්සේ මගේ Wi-Fi password එක. ඉතින් ඕගොල්ලන්ගේ Wi-Fi router නම සහ password එක මෙතනට දෙන්න. මොකද දැන් මේ ඔයාගේ NodeMCU එක connect වෙන්න හදන්නේ ඔයාගේ router හරහා Firebase එකට එහෙම නැත්නම් internet එකට තමයි සම්බන්ධ වෙන්න හදන්නේ. ඉතින් මම මෙතන මගේ Wi-Fi router නම Tronix Lab මගේ password එක කසුන් හසංක කියන එක මම දීලා තියෙනවා. හරි. ඊළඟට දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා Firebase auth එක සහ Firebase host එක හොයාගන්නේ කොහොමද කියලා. ඒකට අපි අපේ Firebase account එකේ අපි project එකක් හදලා එන්න ඕනේ. ඒ project එකෙන් තමයි අපි මේ Firebase host එකයි Firebase auth එකයි හදාගන්නේ. ඒකට අපිට යන්න වෙනවා අපේ browser එකට. මම කලින් කිව්වා වගේම ඔයාට දැන් මේ වෙනකොට අනිවාර්යයෙන්ම Gmail account එකක් තියෙන්න ඕන මේ වැඩේ කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් Gmail account එකක් හදාගන්න. මම මෙතන search කරනවා Firebase console කියන එක. මට suggestion එකක් හම්බ වෙනවා. මම ඒක search කරාම එන පළවෙනි result එකේ Google Firebase console කියන එක මම click කරනවා. හරි මගේ Google account එක හරහා මම එනවා Firebase console එකට. මෙන්න මේ වගේ චුට්ට වෙලාවක් යාවි ඔයා පළවෙනි වතාවට නම් මේක ඕපන් කරගන්නේ. ඉතින් ඔයා අලුතෙන්ම ඇඩ් වෙච්ච යූසර් කෙනෙක් නම් ඔයාට කිසිම ප්‍රොජෙක්ට් එකක් මේ Firebase එකේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට මෙතන create project කියන බටන් එක තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. ක්ලික් කළා එතකොට කියනවා ඒගොල්ලන් ප්‍රොජෙක්ට් එකේ නම දෙන්න කියලා. මම මෙතනට ඇඩ් කරනවා Tronix Lab කියලා. ඊට මම continue කරනවා. continue කරාම Google Analytics මේ ප්‍රොජෙක්ට් එකට enable කරන්න ඕනද කියලා අහනවා. එහෙම එකක් මට මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේකෙන් ඇත්තටම කරන්නේ ඔයාගේ මේ කියන Firebase project එකට කොච්චර traffic එකක් එනවද ඒ වගේ දේවල් monitor කරන එක තමයි මෙතනින් කරන්නේ. අපි simple project එකක් හදන නිසා මම ඒව කිසි දෙයක් මගේ project එකට add කරගන්නේ නැහැ. ඉතින් පොඩ්ඩ වෙලාවක් යාවි ඔයාගේ project එක create වෙන්න. එතකන් අපි පොඩ්ඩක් ඉමු. හරි ඔයාගේ project එක දැන් create වෙලා ඉවරයි. මම continue button එක click කරනවා. හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට දැක් ගන්න ලැබෙවි. මෙතන මට දැන් අවශ්‍ය වෙන්නේ real time database එකක්. මොකද මම real time data transfer කරන්න තමයි හදන්නේ. ඒක නිසා මම යනවා මෙන්න මේ real time database කියන tab එකට ගිහිල්ලා මම click කරනවා. මේ වෙලාවේදී මට කිසිම real time database එකක් නැති නිසා මට මෙන්න මේ create database කියන බටන් එක තියෙනවා. මම ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඔප්ෂන් දෙකක් මට තියෙනවා. start in locked mode, start in test mode කියලා. එතකොට මම මේකෙන් තෝරගන්නවා මෙන්න මේ start in test mode කියන එක. මේකෙදි
ඒගොල්ලන් කියනවා මේ database එකේ තියෙන data දවස් 30ක් යනකම් ඕන කෙනෙක්ට view කරන්න, edit කරන්න, delete කරන්න හැකියාව ලැබෙනවා කියලා. ඇත්තටම ඕන කෙනෙක්ට කිව්වට ඕන කෙනෙක්ට නෙමෙයි මේකේ තියෙන මේ secret codes සහ මේ host එක දන්න අයට විතරයි මේක access කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහදී බලමු. නමුත් මම ඒක select කරගන්නම්. මොකද දවස් 30ක් යනකම් අපිට අවශ්‍ය නම් මේක දවස් 30ට වඩා වැඩි කරගන්න පුළුවන්. මේ අවස්ථාවේදී මට ඒක ප්‍රමාණවත් නිසා මම මේ option එකට යනවා. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ real time database එක මෙතන හැදිලා තියෙනවා. නමුත් මුකුත් data තියෙන බවක් පේන්නේ නැහැ. හරි. දැන් අපි ආපහු Arduino code එකට ගියාම ඔයාට මතක ඇති අපිට තිබුණා host කියලා තැනක්. Firebase host කියලා. අන්න ඒ host එක වෙන්නේ මෙන්න මේ කියන අපිට හම්බෙන URL එක. එතකොට ඒගොල්ලන් කියනවා https නැතුව මෙන්න මේ කෑල්ල විතරක් අපිට එතෙන්ට copy කරලා paste කරන්න කියලා මේ තියෙන comment එකේ අපිට ඒක කියලා තියෙනවා. ඒ නිසා මම මේ කෑල්ල විතරක් copy කරලා මෙන්න මේ උඩුකමා දෙක ඇතුලේ paste කරගන්නවා. එතකොට මගේ තියෙන්නේ කිසිම / එකක්වත් https හෝ http කෑල්ලවත් මම මේකට ඇතුළත් කරගන්නේ නැහැ. ඊළඟට තව එකක් තියෙනවා Firebase auth කියන එක. කොහෙන්ද මේ Firebase auth කියන එක අපි හොයාගන්නේ? මෙන්න මෙතන මේ තියෙන ගිය සලකුණ මම ක්ලික් කරලා project settings වලට යනවා. මට මෙතන තියෙනවා service account කියන එක. ඒකේ තියෙනවා database secrets කියලා එකක්. මම මේක ක්ලික් කරනවා. ගිය සලකුණේ බුවා service settings වලට ආවා. ඒකේ service account කියන එකට ආවා. ඒකේ database secret කියන එක ක්ලික් කරා. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන මගේ secret එක පෙන්වනවා. මම මේක show කරලා මෙන්න මේ කියන text එක මෙහෙම්ම copy කරලා ගන්නවා. copy කරලා අරගෙන Firebase auth කියන එකට මෙන්න මේ database secret එක add කරගන්නවා. හරි. දැන් මගේ මේ example එක database එකත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය සියලුම දේවල් සම්පූර්ණ කරලා ඉවරයි. අපි බලමු කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට කලින් අපි මේක බෝඩ් එකට දාලා මේක වැඩ කරනවද කියලා මොන හරි මේකේ අවුට්පුට් එකක් එනවද කියලා බලමු. මොකද අපි අවුට්පුට් එක දිහා බලලා වැඩ කරන්න ගියොත් අපිට වැඩේ ලේසි. එහෙම නැති වුණොත් මේවා ඔයාට එකින් එක explain කරන එක ටිකක් අමාරු සහ boring දෙයක් වෙන්න පුළුවන් නිසා මම මෙතන මගේ බෝඩ් එක කනෙක්ට් කරගත්තා. COM port එක මම තෝරගන්නවා. COM port 5 වලට තමයි මගේ බෝඩ් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ Node MCU 1 එකක්. හරි. මේ දෙක මම සිලෙක්ට් කරගත්තා. මම කෝඩ් එක අප්ලෝඩ් කරනවා. හරි. දැන් මගේ කෝඩ් එක අප්ලෝඩ් වෙලා ඉවරයි. මම console එක ඕපන් කරගත්තා. ඒ වගේම ඔයගොල්ලන් බලන්න මෙන්න මේ real time database එකත් මෙන්න මෙතන value එකක් update වුණා. ඒ වගේම ඔයාගේ console එකෙත් ඒ value එක වැටලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඔයා මේක දිහා බලාගෙන හිටියම ඔයාට පේනවා ඔයාගේ console එකේ value එක වෙනස් වුණ ගමන්ම ඔයාගේ real time database එකෙත් value එක වෙනස් වෙනවා. බලන්න මෙතන hello world 2 විදිහට වෙනස් වුණා. ආපහු ඔයා බලන්න console එකේ hello world 3 වෙනස් වෙනවත් එක්කම ඔයාගේ real time database එකේ hello world 3 විදිහට වෙනස් වේවි. දැක්කද? මෙතන hello world 3 වෙනකොටම මෙතනත් hello world 3 විදිහට වෙනස් වුණා. ඉතින් අපි බලමු මේ කෝඩ් එකේ මොකක්ද ලියලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක ලියලා තියෙන එක අපි බලන අතරේදී අපි පොඩි සරල අදහසක් ගමු මොකක්ද මේකේ වෙන්නේ කියලා. එතකොට මම කෝඩ් එක පැහැදිලි කරන්න යන්න කලින් ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් කියන්නම් මොකද්ද මේක ඇත්තටම වෙන්නේ කියලා. ඇත්තටම මේ එක්සැම්පල් එක ඇතුලේ කෝඩ් දෙකක් තියෙනවා. එක කෝඩ් එකක් තමයි අපි data එක set කරන එක. කියන්නේ අපි මේ අපේ Node MCU එකෙන් අපි data එකක් යවනවා. ඒක hello world 1 වෙන්න පුළුවන්, hello world 2 වෙන්න පුළුවන්, hello world 3 වෙන්න පුළුවන්, වෙන අගයක් වෙන්න පුළුවන්. ඒක යවුවාම ඒ යවන data එක ඔයාගේ real time database එකේ update වෙන්න කෝඩ් එකක් ලියලා තියෙනවා. එතකොට ඕගොල්ලන් console එක දිහා ටිකක් විමසිල්ලෙන් බැලුවොත් ඔයාලට පේනවා ඇති තැන් දෙකක මේ දැන් අපි හිතමු hello world 6 කියලා. තැන් දෙකක hello world 6 කියලා.
මෙතන set string කියන එකක් යටතේ hello world 6 කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ ආපහු මෙතන පෙන්නනවා stream data available කියලා ආපහු මෙතන අපිට පෙන්නනවා මේ data එක read කරපු වගේ දෙයක්. stream data එකක් available වෙලා තියෙනවා. ඒක නිසා එයා ඒක read කළා මෙතන hello world 6 කියලා print කරලා තියෙනවා. ඒ කියන්නේ මේ බෝඩ් එකේම තව කෝඩ් එකක් තියෙනවා ඩේටා එක සෙට් කරනවා වගේම රියල් ටයිම් ඩේටාබේස් එකට ඩේටා එක සෙට් කරනවා වගේම රියල් ටයිම් ඩේටාබේස් එකෙන් ඩේටා එක රීඩ් කරලා එහෙම නැත්නම් ඒ ඩේටා එක වෙනස් වෙච්ච එක රීඩ් කරලා ගැනීමේ කෝඩ් එකත් මේ ස්ට්‍රීම් කියන එක්සාම්පල් එක ඇතුළෙම තියෙනවා. අපි බලමු මේ කෝඩ් දෙක කොටස් දෙකකට කඩලා කොහොමද බෝඩ් දෙකකට දාන්නේ. ඔයා ඒක හරියට කරගත්තොත් ඔයාට පුළුවන් ලෝකේ තියෙන ඕනෑම ESP8266 බෝඩ් දෙකක් අතර මේ රියල් ටයිම් ඩේටාබේස් එක හරහා ඩේටා වමාරු කරන්න. ඉතින් කෝඩ් එක දිහා අපි බැලුවොත් මුලින්ම අපිට පේනවා Firebase අපි ඩවුන්ලෝඩ් කරගත්තු ලයිබ්‍රරි එකේ Firebase ESP8266H කියන header file එක මේකට include කරගෙන තියෙනවා. ඒ වගේම අපේ ESP8266 development board එක ඉන්ස්ටෝල් කරනකොට අපිට ආපු ලයිබ්‍රරි එකක් වන ESP8266 Wi-Fi කියන header file එක මේකට ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. මේ ටික ඔයගොල්ලන් දැනටමත් දන්නවා. අපි එක්සැම්පල් එකේදී මේව හොයාගන්න හැටි ගැන කතා කරා. Wi-Fi password එක, Wi-Fi router එකේ name එක, ඒ වගේම Firebase host එක සහ auth එක. ඊළඟට අපි Firebase data කියන class එකෙන් අපි ඉන්ස්ටෝල් කරගත්තු
ESP8266 කියන header file එකේ Firebase ESP8266 කියන එකේ තියෙන class එකක්. අපි ඒක පාවිච්චි කරලා ඒකෙන් object එකක් එහෙම නැත්නම් instance එකක් අපි හදාගෙන තියෙනවා. ඒ වගේම අපි path එකක් හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මේ data එක save වෙන්නේ අපේ Firebase එකේ test stream කියන එක ඇතුලේ තමයි මේ අපේ data එක save වෙන්නේ. එහෙම නැත්නම් අපි data එක read කරන්න ඕන නම් data එක read කරන්නේ. ඉතින් දැන් මෙතනදී අපි කරන්නේ අපේ data එක අපේ Firebase එකට write කරන්න. එහෙම නැත්නම් data එක යවන්න තමයි අපි මෙතන හදන්නේ. ඒ වගේම unsigned long count කියලා මම variable එකක් හදාගෙන තියෙනවා. ඒකට බිංදුව assign කරගෙනත් තියෙනවා. හරි. එතකොට ඔයගොල්ලන් ගොඩාක් Wi-Fi code වල මේක දැකලා ඇති මේ ටිකෙන් වෙන්නේ ඔයාගේ Wi-Fi connection එක හදාගන්න එක. සරලව කිව්වොත් මෙතන ඔයා Wi-Fi class එකේ begin කියන function එක call කරලා ඒකට Wi-Fi router නමයි password එකයි දීලා password එක දෙනවා. ඊළඟට ඔයා මේ Wi-Fi කියන class එකේ status කියන function එක call කරලා බලනවා මේක connected ද නැද්ද කියලා. Wi-Fi එකට connect වෙලාද නැද්ද කියලා. connect වෙලා නම් මේක while loop එකක්. මේක පොඩ්ඩක් මෙතන හැදුවොත් එහෙම while loop එකක්. එතකොට මේක connect වෙලා නැති තාක්කල් මේ while loop එක ඇතුළෙම කරකවනවා. ඒ කියන්නේ මොකද්ද? තිතක් print වෙනවා මිලි තප්පර 300ක් delay එකක් තියලා ඒක පොඩ්ඩක් වෙලා නැවතිලා ඉඳලා ආපහු try කරනවා connect වෙන්න. connect වෙලාද බලනවා. ආපහු connect වෙලාද බලනවා. ආපහු connect වෙලාද බලනවා. එතකොට ඉතින් හැම try කරන හැම පාරම connect වෙලාද කියන බලන හැම පාරම අපිට dot එක බැගින් print වෙනවා අපේ console එකේ. හරි. ඉතින් මේක connect වෙච්ච ගමන් මේ while loop එකෙන් එළියට එනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ connected with IP කියලා print වෙලා අදාළ IP එක මේ local IP කියන function එකෙන් ඔයාට ලැබෙනවා. දැන් ඔයා Wi-Fi එකට connect වුණාම ඔයාගේ Node MCU එකට හරි ESP8266 development board එකට දැනට ලැබෙන තියෙන IP address එක. ඊළඟට මෙතන ඔයා Firebase class එකේ begin එක. දැන් ඔයා Wi-Fi connect වෙලා ඉවරයි. දැන් ඔයා යන්නේ Firebase එක begin කරගන්න. Firebase එක begin කරගන්නකොට ඔයාට Firebase එකේ host එක අපි හොයාගත්තා. ඒ වගේම Firebase auth එක මේ දෙක අපි මෙතන උඩින් සඳහන් කරගත්තු මෙන්න මේ දෙක දීලා අපි Firebase එක begin කරගන්න කියන්නේ අදාළ data දෙක set කරගන්නවා. ඊට පස්සේ තව අපි function එකක් කතා කරනවා reconnect Wi-Fi කියලා. මොකක් හරි හේතුවක් නිසා Firebase එක මෙහෙම තියෙද්දි ඒ connection එක disconnect වුණොත් ආපහු ඒ Firebase connection එක හදාගන්න කියන එක. අපිට මේක එහෙම disconnect වුණොත් ආපහු හදාගන්න connection එක හදාගන්න එපා කියලා මෙතන false pass කරන්නත් පුළුවන්. නමුත් අපි true කියලා pass කරලා තියෙනවා. මොනවා හරි හේතුවක් නිසා disconnect වුණොත් Firebase connection එක නැවතත් reconnect කරගන්න එහෙම නැත්නම් නැවතත් හදාගන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ function දෙක සම්බන්ධයෙන් කියනවා නම් මේ function දෙක අපි දාන්න ඕන function දෙකක්. මේකෙන් කියවෙන්නේ මේක ඇත්තටම අපි හදාගන්න pipeline එකේ සම්බන්ධ ඒ කියන්නේ pipeline එක කියලා කියන්නේ අපි හදාගන්නවා මාර්ගයක් අපේ Firebase එක සහ අපේ Node MCU එකට data යවන්න සහ ගන්න, data receive කරන්න සහ transmit කරන්න. එතකොට මේවා අපි දන්නවා data යනකොට serial විදිහට යන්නේ. එතකොට මේ serial විදිහට එකක් පිටිපස්සේ එකක් යන්නේ. මේවා buffer එකකට තමයි. එන්නේ අපේ device එකට data ආවහම අපි buffer එකකට තමයි ඒක දාගන්නේ. ඉතින් මේ buffer වල size එක කොච්චර එකපාරකට data ආවහම එකපාරකට මේ buffer එකට කොච්චර data ඇතුල් කරගන්න පුළුවන්ද කියන එකේ maximum අගයවල් සඳහන් කරන්න තමයි මෙන්න මේ BSSL සහ set response size කියන දෙක පාවිච්චි කරන්නේ. ඇත්තට මේ set response type කියන්නේ set response size කියන එකෙන් ඔයාගේ HTTP request එක size එක තමයි තීරණය වෙන්නේ. ඒ වගේම මේ BSSL කියලා කියන්නේ special socket එකක් අපි embedded system සඳහා පාවිච්චි කරන ඒ කියන්නේ ඒ data transmit කරන්න සහ receive කරන්න. ඉතින් ඒව ගැන ඕගොල්ලන්ට පුළුවන් library එක ඇතුලෙන් ගිහිල්ලා ඕනනම් වැඩිදුර විස්තර හොයලා බලන්න. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ search කරලා මේක හොයාගන්න පුළුවන්. හරි.
අපි ගොඩක් ඩීප් එක ගැන කතා නොකරමු. මොකද ඒක ලොකු වැදගත්කමක් මෙතන මේ අපි කරන්න යන දෙයට නැති නිසා. ඊළඟට මම කරනවා Firebase class එකේ begin stream කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට මම එතනට දෙනවා අපි හදාගත්තු Firebase data කියන ඉන්ස්ටන්ස් එක, එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් එක, ඒ වගේම අපි හදාගත්තු path එක වෙන්නේ මෙන් test stream කියන එක ඔබ්ජෙක්ට් එක අපි කලින් හදාගත්තු එක. ඒකට තමයි අපි ඒ ඔබ්ජෙක්ට් එකේ තමයි අපි අර ඔක්කොම response sizes වෙන set කරේ. මේ දෙක දීලා මම කියනවා මගේ Firebase එකත් එක්ක තියෙන stream එක start කරන්න කියලා. ඉතින් මොනවා හරි හේතුවක් නිසා මේක මට start කරගන්න බැරි වුණොත් මෙතනට එනවා false කියන අගය. එතකොට මේ තියෙන්නේ false කියන එකේ not එක. ඒ කියන්නේ ඒකේ අනිත් පැත්ත ඒතර true වෙනවා. එහෙම වුණොත් මට print වෙනවා can't begin stream connection කියලා. ඒ කියන්නේ මට හදාගන්න බැරි වුණා මගේ Firebase එකත් එක්ක connection එක. ඉතින් setup එකේදී වෙන්නේ එච්චරයි. මේක ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද අපේ connection එක හරියට create වුණා නම් අපිට මේ message එක එන්නේ නැහැ. හරි. එතකොට setup එකේදී ওই ටික වෙලා ඉවරයි. ඊළඟට අපි යමු loop එක. loop එකේ තමයි වැඩ කැල්ල තියෙන්නේ අපේ data අපි කොහොමද යවන්නේ කියලා. ඉතින් මම මේ loop එක වැඩ කරන හැම වාරයක් පාසාම මම count කියලා කලින් හදාගත්තු variable එකක් තිබුණා මෙතන unsigned loan එකක් විදිහට. මම ඒක ++ ඒ කියන්නේ මේ ++ එකෙන් කියන්නේ තීච් අගයට වඩා එකක් වැඩි කරනවා. ඔයා ගාව එක තිබුණා නම් මේ කෝඩ් එක රන් වෙච්ච ගමන් count එක 2 වෙනවා. ආපහු පාරක් රන් වුණොත් 3 වෙනවා. 3 තීච් එක 4 වෙනවා. ඒ විදිහට එකින් එක වැඩි වීගෙන යනවා. ඊට පස්සේ මම send කරන්න හදන data එක මම හදාගත්තා. මම send කරන්න හදන string data එකක් මම ඒක හදාගත්තා. ඉස්සරහට මම දැම්මා Tronics Lab කියලා වචනයක්. ඒකට මේකට අපි plus වලින් කියන්නේ concatenate කරනවා. කියන්නේ ඒ කියන්නේ string දෙක එකතු කරනවා කියන එක. දැන් මගේ count එක තියෙන්නේ ඔයගොල්ලන් දකින්න ඇති long variable එකක් විදිහට. ඉතින් මම මේක convert කරා string එකකට. මේ තියෙන්නේ ඒක. ඒ කියන්නේ string කියලා මම වරහන් දෙයක් ඇතුලේ දාලා මගේ long variable එක දුන්නා. මේක string එකකට convert වෙනවා. එතකොට මේ දෙක මේකත් string එකක්, මේකත් string එකක්. ඒ දෙක concatenate කරලා මම data කියන string එකට මේක assign කරගන්නවා. හරි. ඊළඟට මම මොකද්ද කරලා තියෙන්නේ? if එක ගැන පොඩ්ඩක් අමතක කරලා අපි කතා කරමු. Firebase කියන class එකේ තියෙන set string කියන function එකට මම කතා කරනවා. ඒකට අපි දෙන්න ඕන parameters යවන්න, ඒ කියන්නේ අපි send කරන්න ඕන parameters ටික තමයි Firebase data කියන අපි කලින් හදාගත්තු object එක අපි යවන්න ඕන. එහෙම නැත්නම් instance එක අපි යවන්න ඕන. ඒ වගේ ඒකට path එක යවන්න ඕන. ඒතකොට path එක කියන එක අපි දැන්ට තියෙනවා මෙතන test stream කියලා අපි හදාගෙන තියෙනවා. ඒකට ආපහු මෙතන concatenate කරලා තියෙනවා. නැත්නම් එකතු කරලා තියෙනවා /string කියලා එකක්. string කියන එකක් අපි එකට එකතු කරලා තියෙනවා. එතකොට මගේ full path එක වෙන්නේ මෙතන තියෙන /test stream string කියන එක තමයි මගේ full path එක වෙන්නේ. ඒ වගේම data එක කියන්නේ මෙතනින් හදාගත්තු data එක. ඒක ඇවිල්ලා Tronics Lab 1 2 3 හෝ මොකක් හරි count එක. දැන් මේ වෙලාවේ තියෙන count එක වෙන්න පුළුවන්. ඉතින් දැන් මේකෙන් සිද්ධ කරන්නේ කෙලින්ම අපේ Firebase එක update කරන command එක තමයි මේක. data එක කෙලින්ම set කරනවා. එතකොට data එක set කරාම data එක successfully set කරගන්න පුළුවන් වුණා නම්, ඒ කියන්නේ කිසි අවුලක් නැතුව set කරගන්න පුළුවන් වුණා නම් අපේ data එක මෙයා pass කරනවා මේ මුළු කෑල්ලෙන්, මේ කියන්නේ මේ function එක pass කරනවා true කියන value එක. එතකොට මේ තියෙන මුළු කෑල්ල මම මේ highlight කරලා තියෙන මුළු කෑල්ල වෙනුවටම අපිට තියෙන්නේ true කියන value එක. එතකොට if එකක් ඇතුලේ true තියෙනවා නම් ඔයාලා දන්නවා ඒ if එක ඇතුලේ තියෙන codes ටික run වෙනවා. මොකද්ද code එක? මට print වෙනවා data sent into Firebase data එක කියලා. මම මෙතන යවපු data එක මට print කරලා පෙන්නනවා. හරි. මොනවා හරි හේතුවක් නිසා Firebase එකට මේ data එක යවා ගන්න බැරි වුණා නම්, ඒ කියන්නේ මේක fail වුණා නම් else කියන එකට එනවා. else කියන එකට ආව කියලා කියන්නේ මට print වෙනවා data sending failed කියලා. ඉතින් ඔන්න ඕක තමයි මෙතනදී උනේ. ඊට පස්සේ මම තප්පර 10ක delay එකක් දීලා තියෙනවා. මොකද මේක දිගින් දිගටම fast
අප්ලෝඩ් වෙන්න මට ඕනේ නැහැ. මට තප්පර 10කට පාරක් මේක අප්ඩේට් කරා නම් ඇති අපිට වෙනස බලා ගන්න. ඉතින් තප්පර 10ක් ඉන්න කියලා තියෙනවා. මේ කෑල්ල මට අත්‍යවශ්‍යම නැහැ. නමුත් මම දැම්ම ඔයගොල්ලන්ට මේක එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා මේකෙන් කරන්නේ අපේ Firebase data කියන එකේ ස්ට්‍රීම් එක චෙක් කළා. කියන්නේ අපි Firebase data එක දැන් අපි හදාගත්තනේ. අපේ Firebase එකත් එක්ක කනෙක්ෂන් එකක්. ඒ ස්ට්‍රීම් එක ටයිම් අවුට් වෙලාද කියලා බලන එක තමයි වෙන්නේ. ඉතින් යම් කිසි කාලයක් මේක හරහා data නොගියොත් එහෙම මේක data ටයිම් මේ කනෙක්ෂන් එක ටයිම් අවුට් වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි කෝල් කරලා බැලුවාම අපේ ටයිම් අවුට් එකක් ගිහිල්ලා තියෙනවා නම් අපේ කනෙක්ෂන් එකේ එයා මෙන්න මේ කියන print stream time out resume streaming කියන string එක print කරනවා. ඒ කියන්නේ මේකෙන් ඒක time out වෙලාද කියලා පෙන්නනවා විතරක් නෙමෙයි. ආපහු time out වෙලා නම් අලුත් connection එකක් හදලා දෙන එකත් ඒ නැත්තම් ඒ හැදිච්ච එක post වෙලා තියෙන stream එක resume කරලා දෙන එකත් කළා දෙනවා. ඉතින් ඔච්චරයි අපේ කෝඩ් එකේ තිබුණේ. ඔයාලා මේක අප්ලෝඩ් කරලා බැලුවාම කලින් අවුට්පුට් එක ඔයගොල්ලන් දකින්න ඇති. අපිට ලැබෙනවා ඔයාගේ Firebase console එකේ ගිහිල්ලා ඔයාගේ real time database එක බැලුවාම එතන පෙන්නනවා ඔයාගේ අප්ඩේට් වෙනවා. මෙහෙන් data යවන එක ඔයාගේ console එකේ මේ වෙනවා. print වෙනවා. ඉතින් ඕක තමයි data යවන හැටි. අපි බලමු කොහොමද data receive කරන්නේ කියලා. මම data send කරන file එක save කරගත්ත Firebase data send කියලා නමින් දැන් මම මේ Firebase data send කියන file එකම save කරගන්නවා Firebase data receive කියන නමින් save කරගෙන මම මේක වෙනස් කරනවා මේක data receive කරන විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම කෝඩ් එකේ කලින් ලියපු කෝඩ් එකම තමයි වෙනස් කරේ. ඒතකොට මම ලූප් එක ඇතුළේ තියෙන සියලුම දේවල් අයින් කරලා මම මෙන්න මේ විදිහට කෝඩ් එක කොටස් දෙකක් if condition දෙකක් ඇතුලේ functions දෙකක් තමයි පාවිච්චි කරේ. read stream සහ stream available කියන function දෙක. අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මම මෙතන open කරගෙන තියෙනවා මගේ console එක. ඒකේ print වෙලා තියෙනවා මම මෙන්න මේ කියන IP address එකෙන් දැන් connect වෙලා ඉන්නේ කියලා. අපි බලමු අපේ Firebase එකට ගිහිල්ලා මොකක් හරි change එකක් කරලා ඒක මෙතන අපේ console එකට එහෙම නැත්නම් NodeMCU එකට ලැබෙනවද කියලා. මම මෙතන කියනවා හරි. ඔයාලට පේනවා ඇති මම මේ real time database එකේ change කරපු එක ඒ කරපු සැනින්ම මේ පැත්තට ආවා. අපි තව එකක් බලමු. හරි. ඔයාලට පේනවා මම මේ real time database එකේ කරන සියලුම changes ඔයාගේ NodeMCU එක ඒ සැනින් අල්ල ගන්නවා. අල්ලලා මේ console එකේ print කරනවා කියලා. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට data හුවමාරු කරන්න පුළුවන් මේ database එකේ ඉඳන්. ඉතින් කවුරු හරි කෙනෙක් මේ database එක අපි කලින් ලිව්ව code එක ලියලා නිරන්තරයෙන් මේ database එකේ මේ අගය වෙනස් කරොත් ඒ වෙනස් වෙන සෑම අවස්ථාවකදීම ඒ data එක මේ පැත්තට receive වෙනවා. ඉතින් අපි code එක දිහාවට චුට්ටක් ගිහිල්ලා බැලුවොත් එහෙම code එකේ ලොකු දෙයක් නැහැ. කලින් data send කරන්න ගත්තු code එකම මම loop එක ඇතුළේ ඔක්කොම අයින් කරා. ඊට පස්සේ Firebase මම ලිව්වා if condition එකක් ඇතුලේ මෙන්න Firebase
මෙන්න මේ කෑල්ල Firebase කියන class එකේ .read stream Firebase data. Firebase data කියන්නේ අපි හදාගත්තු object එක එහෙම නැත්නම් instance එක. ඉතින් ඒක pass කරනවා මම read stream කියන function එක ඇතුළට. එතකොට මේක read කර ගැනීමේ මොන හරි අපහසුතාවයක් තිබුණොත් දැන් අපි දන්නවා මේක අපේ Firebase එකේ තියෙන මේ stream එක read කරගන්න පුළුවන් නම් මෙතන true. එහෙම නැත්නම් Firebase එකේ තියෙන stream එක read කර ගැනීම මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් මෙතන false වෙනවා. ඒකට ඒ එන අගය false අපි මෙතනට false දැම්මොත් එහෙම ඒක not එකත් එක්ක true වෙලා මේ if condition එක ඇතුලේ තියෙන can't read stream data කියන එක අපිට print වෙනවා. ඒ කියන්නේ මොකක් හරි වගේ stream එකේ error එකක් නිසා අපිට Firebase එකේ තියෙන මේ data එක කියව ගන්න බැරි වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. නමුත් එහෙම ප්‍රශ්නයක් නැත්නම් ඔයාගේ connection එක ඔක්කොම okay නම් මේ if condition එකෙන් කිසි බාධාවක් නැහැ. මේ if condition එක run වෙන්නේ නැහැ. මේ if condition එකට ඔයා එනවා. ඇත්තටම අපිට මේ if condition එක ඇතුළට යනවා නම් else එකක් ඇතුළේ වුණත් මේ if condition එක ලියන්න පුළුවන්. මොකද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ආපහු ඒකේ stream available ද කියන බලන එකේ තේරුමක් නැහැ. අපේ connection එකේ අවුලක් තියෙනවා නම්. හරි කොහොම වුණත් අපි දැන් මෙතන ලියලා තියෙන්නේ ඊට වඩා සරල විදිහකට. හරි. දැන් අපේ Firebase data කියන අපි හදාගත්තු instance එකේ අපි ආපහු කතා කරනවා stream available ද කියලා බලන function එක. එතකොට stream available ද කියන බලන function එකෙන් ඔයාගේ අලුත් මොකක් හරි data එකක් කලින් තිබිච්ච data එකට වඩා වෙනස් data එකක් ඇවිල්ලා තියෙනවා නම් stream available කියලා මෙතන true කියන value එක return කරනවා. මෙතන true වෙච්ච ගමන් ඔයා දන්නවා if condition එකක් ඇතුලේ true ආවා කියන්නේ ඒක ඇතුලේ තියෙන මෙන්න මේ command එක run වෙනවා. එතකොට මෙතන තියෙන print command එකක් මම print කරගන්නවා මගේ Firebase data කියන object එකේ එහෙම නැත්නම් instance එකේ තියෙන string data එක මම print කරගන්නවා. ඉතින් ඔයාලට string data එක විතරක් නෙමෙයි integer data, long data, boolean data ඒ සියලුම වර්ගයේ data මේ read කරගන්න පුළුවන්. ඔයාලගේ අර කලින් example එකේ තියෙන තැනින් තමයි මම මේ කැලල ගලවලා ගත්තේ. ඒකට මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හැම જાතියකම data read කරන්න හැකි වෙන විදිහට මේ code එක ලියලා තියෙනවා. ඇත්තටම මේක මීට වඩා advanced විදිහට JSON object එකක් වුණත් read කරගන්න පුළුවන් විදිහට එතනින් එහාට ගිහිල්ලා file එකක්, array එකක්, ඒ වගේ blob එකක් වගේ ඕනම જાතියක data එකක් read කරගන්න පුළුවන් වෙන විදිහටම මේක ලියලා තියෙනවා මේ අපේ example එකේ. ඉතින් මම මේක ගොඩක් සරල වෙන්න ඕන නිසා string data එකක් දාලා string data එකක් අරගෙන පෙන්නුවා. ඒ වගේම data එකකට වඩා වැඩි ප්‍රමාණයක් වුණත් ඔයාලට මේ විදිහටම දාලා read කරගන්න පුළුවන්. හරි. ඉතින් මේක තමයි කතන්දරේ. ඉතින් අපි බලමු මේක ඇත්තටම පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මෙතන ප්ලේ කරන්නම්. මේක එකිනෙකට වෙනස්. ඇත්තටම Node MCU එක සහ ESP1 කියන බෝඩ් එකක එකිනෙකට වෙනස් බෝඩ් වර්ග දෙකක් ESP8266 තියෙන වේරියේෂන් දෙකක කොහොමද වැඩ කරන්නේ කියලා මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වගේම එකතු වෙලා ඉන්න මම මේකෙන් තවත් වීඩියෝස් කරනවා මේකේ ඇඩ්වාන්ස් දේවල් කොහොමද කරන්න කියලා. දැන් අපි data එකක් යවන එක විතරයිනේ. මීට වඩා එහාට ගිහිල්ලා කොහොමද data යවන්නේ, files යවන්නේ කොහොමද, JSON objects යවන්නේ කොහොමද, මේක පාවිච්චි කරලා මේ යවන data එක පාවිච්චි කරලා තව මොකක් හරි දෙයක් control කරන්න. එහෙම නැත්නම් අපි send කරන වචනය වෙන මොකක් හරි display කරන්නේ කොහොමද? අපි විශේෂයෙන්ම ESP අපි කතා කරා Max 7219 ගැන ඉස්සෙල්ලා වීඩියෝ එකක් කතා කරා. ඒක බලුවේ නැත්නම් මෙතනින් ගිහලා බලන්න. අපිට පුළුවන් Max 7219 හරහා dot matrix එකේ මේ Firebase එකත් එක්ක එකතු කරලා හොඳ project එකක් කරන්න. මොකක් හරි data එකක් යවුවාම මේ data එක ඒ dot matrix එකේ පේන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ වගේම interesting videos දෙක මම ඉස්සරහටත් ඔයගොල්ලන්ව හම්බෙන්න එනවා.